Satuju sina sigal isme samidu kara suda suda vetatuani yamu pili sidu vasani samidun nabiyasani api gayamu pasasatutini නබියස පසස තුති ගී ගයන්නට එක් රැස් වෙච්ච අපි හැම කෙනෙක්ම මේ මොහොතේ අපි ඉන්න තැන ඉඳලා ඒ ස්වාමින් වහන්සේගේ ශුද්ධෝත්‍රීත්වයට මේ දිව්‍ය යාගය ඔපු කරමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ආමේන්. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයක් දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයක් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. අද සාමාන්‍ය සමයේ දසවන ඉරුදින දිව්‍ය සත්ප්‍රසාද මංගලෝත්සවයයි. මෙය වනාහි සමිදානන් වහන්සේ ඔබ සමග කළ ගිවිසුම ස්ථීර කරන රුධීරය වේ. පුරාණ ගිවිසුමේ සහභාගීකමේ පූජාවන්ගේ පඬුර වූයේ සතුන් මරා ලබාගත් ලේය. නව ගිවිසුම තුළ මෙය බොහෝ දෙනා වෙනුවෙන් වගුරුවනු ලබන මාගේ ගිවිසුමේ රුධීරයයි. ක්‍රිස්තුන් වහන්සේ තමන් වහන්සේම ගිවිසුමක් කර යාග කරමින් අපගේ පාපයේ වන්දිය කල්වාරිය මත ගෙවූසේක. දිව්‍ය සත්ප්‍රසාදය සදහටම අප සමග රැගෙන ගිවිසුමේ සංකේතය වූ අතර පාපේ බලය අප පසුපස එන විට කල්වාරි යාගයේ මන්සලකුණු එනම් දුක්වීම පරිත්‍යාගය සමාව දීම ඉවසීම තුලින් උන්වහන්සේගේම රුධීරයේ ජීවමාන බවට දායක වෙමු. ඒ අරමුණින් යුතුව දිව්‍ය සත්ප්‍රසාදීය ගිවිසුම තුල වන ආධ්‍යාත්මිකත්වයට මේ ව්‍යසන අභියෝග හමුවේ සාක්ෂි දැරීමේ වරම් පතා මෙම යාගය හා බැතියෙන් සහභාගී වෙමු. ආදර සහෝදර සහෝදරියනි, තේමාව තුළ සඳහන් වූ ආකාරයට අද අපි ස්වාමින් වහන්සේගේ ශ්‍රී ශරීරයේ හා ශ්‍රී රුධීරයේ මංගල්‍යය සමරනවා. අතරම ප්‍රියාදර සහෝදර සහෝදරියනි, මේ අර්බුදකාරී කාලය තුළ අපට ජේසුගේ ශ්‍රී ශරීරයේ පෝෂණය ලබන්නට බැරි බව ඇත්තයි. නමුත් කතෝලිකයන් හැටියට අපගේ විශේෂිත වූම ශක්තිය ජේසුගේ ශ්‍රී ශරීරයයි. ඉතින් අපිට විශේෂාකාරයෙන් ස්වාමීන් වහන්සේගේ ශ්‍රී ශරීරය ලබන්නට බැරි වුණත් උන්වහන්සේ එදා ශ්‍රී ශරීරය අපට ලබා දෙමින් ඒ ශරීරය ස්ථාපිත කරමින් උන්වහන්සේ පෙන්වපු ඒ දුක්වීම, ඒ පරිත්‍යාගය, ඒ ගුණධර්මයන් අප ජීවිත තුළ ඇති කර ගනිමින් විශේෂයෙන් මේ අභියෝග කාලය තුළ බොහෝ දෙනෙක්ට පරිත්‍යාගශීලී වන්නට, බොහෝ දෙනෙක් ඉදිරියේ කැඩෙන්නට, බිඳෙන්නට ඒ දිව්‍ය සම්ප්‍රසාදයේ ආදර්ශය අප ජීවිතවල ජීවත් කරවන්නට අවශ්‍ය මඟ පෙන්වීම ඉල්ලලා අපි මේ උතුම් දිව්‍ය යාගයට සහභාගී වෙමු. මේ උතුම් දිව්‍ය යාගයට අපි වඩා සුදුසුසන් හැටියට සහභාගී වන්නට අප අතින් සිදු වෙලා තියෙන වැරදි අඩුපාඩු වෙනුවෙන් අපි ස්වාමින් වහන්සේ ඉදිරියේ සමාව ඉල්ලා සිටිමු. විශේෂ ආකාරයෙන් දිව්‍ය සම්ප්‍රසාදයේ ජේසුට විරුද්ධව අපි කරපු වැරදි වෙනුවෙන් අපි ක්ෂමාව ඉල්ලා සිටිමු. සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කල්කියෙමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එහෙන් භාග්‍යවත් නිත්‍ය කන්‍ය මාරියතුමියද සියලු සුර දූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනිතව ඉල්ලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපගේ පව් කමා කර සදා ජීවනයේ කරා අපරගෙන යන සේක්වා. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව.
ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙලේ උන්වහන්සේගේ දයාවන්ත සාමය වේවා. දෙවි ස්වාමිනී ස්වර්ගීය රාජාණනි සියලු බලධාරී පියාණනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. ඒක ජනිත පුත්‍රෝ ස්වාමීනි ජේසු ක්‍රිස්තුනි දෙවි ස්වාමීනි දේවාංශ පාලකයාණනි පියාණන්ගේ පුත්‍රයාණනි ලොවේ පව් හරින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින ඔබ වහන්සේ අපගේ ඇදුම පිළිගත මැනව. පියාණන් වහන්සේගේ දකුණු පාර්ශ්වයේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ශුලාත්මන හා සමග දෙවියන්ගේ මහිමේ වැඩවසන්නා වූ ජේසු ක්‍රිස්තුනි එකම ශුද්ධෝදනන් වහන්සේ ඔබ වහන්සේමය. එකම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේමය. එකම පරමෝත්මයන් වහන්සේ ඔබ වහන්සේමය. ආමේන්. අපි යාඥා කරමු. ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුනි ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරය හා ශ්‍රී රුධිරය ප්‍රසාද නිදානය මගින් අප සමග වාසය කරන ඔබ වහන්සේට වන්දනා කරමු. අපගේ ප්‍රේමයේ තිරණයක් වශයෙන් ස්වර්ගීය පියාණන් වහන්සේට ඔබ වහන්සේ සමග පූජා වෙමු. අපගේ සහෝදර සහෝදරයන්ට ප්‍රේමයෙන් කරන සේවාව තුළින් ඔබ වහන්සේගේ රාජ්‍ය තනාලීමට අපට පිහිටුව මැනව. එම රාජ්‍යයේ පියාණන් හා ශුද්ධාත්මයන් සමග එකම දෙවියන්ව ඔබ වහන්සේලාට වැඩ සිටින සේක රජකම් කරන සේක. ඉක්මයාම පොතෙන් උපුටාගත් පාඨයකි. මෝසෙස් ඇවිත් සමිදානන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග සෙනගට දැන්විය. සියලු සෙනගද එක හඬින් උත්තර දෙමින් සමිදානන් වහන්සේගේ ආඥා සියල්ලක්ම අපි ඉටු කරන්නෙමි කීය. ඉන්පසු ඔහු උන්වහන්සේගේ ආඥා සියල්ලක්ම ලියා තැබීය. පසුදින අලුයම ඔහු නැකිට කන්ද පාමුල පූජාසනයක්ද ඊශ්‍රායල් ගෝත්‍ර 12 අනුව ශිලා ස්තම්භ 12ක්ද ඉදි කළේය. පසුව ඔහු ඊශ්‍රායල් ජනයා අතරින් තරුණයන් කැඳවීය. ඔහු දවනියාග පූජා හා ගවයන් මරා සහභාගිකමේ පූජාද සමිදානන් වහන්සේට ඔප්පු කළහ. මෝසෙස් සතුන්ගේ ලෙයින් දෙකින් කොටසක්ගෙන එය බඳුන් වල දැමීය. ලෙයින් අඩක් පූජාසනය මත ඉස්සේය. පසුව ඔහු ගිවිසුම් පොත රැගෙන සෙනගට ඇසෙන ලෙස මෙසේ කිවීය. ඔහුද පිළිතුරු දෙමින් සමිදානන් වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරන්නෙමි කීහ. එවිට මෝසෙස් ලේ රැගෙන සෙනග මත ඉසිමින් මෙය වනාහි සමිදානන් වහන්සේ මේ කී සියලු ආඥා ඔබට දෙමින් ඔබ සමග කළ ගිවිසුම ස්ථීර කරන ලේයයි පැවසීය. දේව වාක්‍ය එසේය. ඔබගේ පිළිතුර මම ගැලවීමේ කුසලානගෙන සමිඳුන්ගේ නාමයෙන් යාඥා කරන්නේමි. මම ගැලවීමේ කුසලානගෙන සමිඳුන්ගේ නාමයෙන් යාඥා කරන්නේමි. සමිඳුන් මාහට කළ සියලු යහපත්කම් ගැන එතුමන්ට මම කුමක් පුදම්ද? මම ගැලවීමේ කුසලාන ගන්නෙමි.
සමිඳුන්ගේ නාමයෙන් යාඥා කරන්නේමි. මම ගෙනදීමේ කුසලානගෙන සමිඳුන්ගේ නාමයෙන් යාඥා කරන්නේමි. සදහැවතුන්ගේ මරණේ සමිඳුන් අභියසගනේය. සමිඳුනි මම ඔබේ මෙහෙකරුවෙක් වෙමි. සැබවින්ම ඔබේ මෙහෙකරුවෙක් වෙමි. ඔබේ පුත්‍රයාගේ දාසයා වෙමි. ඔබ මාගේ බැඳුම් මිදෝසේක. මගෙනදීමේ කුසලානගෙන සමිඳුන්ගේ නාමයෙන් යාඥා කරන්නේමි. මම ඔබට ස්තුති පූජා පුදන්නෙමි. සමිඳුන්ගේ නාමය අමතා යෙදින්නෙමි. එසේය සමිඳුන්ගේ මුළු සෙනග ඉදිරියේ මාගේ බාරහාර ඉටු කරන්නේමි. මගෙනදීමේ කුසලානගෙන සමිඳුන්ගේ නාමයෙන් යාඥා කරන්නේමි. දෙවන දේව ප්‍රකාශනය හේබ්‍රුවරුන්ට ලියන ලද ලිපියෙන් උපුටාගත් කොටසකි. ක්‍රිස්තුන් වහන්සේගේ සිරිලෙයින් ඔබේ හෘදය සාක්ෂිය පිරිසිදු කරනු ලබන්නේය. එහෙත් ක්‍රිස්තුන් වහන්සේ දැනටම ඇති යහපත් දේ පිළිබඳ උත්තම පූජකයාණන් වශයෙන් පැමිණි විට උන්වහන්සේ වඩා උතුම් හා වඩා සම්පූර්ණ මිනිස් අතින් නොසෑදූ එනම් මේ භෞතික මැවිලිවලට අයිති නොවන මණ්ඩපය මැදින් වැඩියසේක. උන්වහන්සේ එළුවන්ගේත් වස්සන්ගේත් ලෙයින් නොව තමන්ගේම ලෙයින් අප උදෙසා සදාතන විමුක්තිය ලබා සදහටම එකවරක් ශුද්ධ ස්ථානයට ඇතුළු වූ සේක. මන්ද වත්පිළිවෙත් අනුව අපවිත්‍රයයි සලකන අය මත එළුවන්ගේත් ගොනුන්ගේත් ලේද එළ වැස්සියකගේ අලුද ඉසීමෙන් ඔවුහු පාරිශුද්ධිය ලබන්නාහුය. එසේනම් ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබගේ හෘද සාක්ෂිය නිෂ්පල ක්‍රියාවලින් පිරිසිදු කරනු ලැබීම සදාතන ආත්මයාණන් මගින් තමන්ම කෙරලක් නැතිව දෙවියන් වහන්සේට පූජා වූ ක්‍රිස්තුන් වහන්සේගේ ලේ කරන කොටගෙන ඊටත් ඊතා වැඩියෙන් පිරිසිදු නොවන්නේද? මේ කාරණය නිසා කැඳවනු ලැබුවන්ට සදාතන උරුමයේ පොරොන්දුව ලැබෙන පිණිස උන්වහන්සේ අලුත් ගිවිසුමක මැදහත්කාරයාණෝ වනසේක. එසේ වන්නේ පළමුවන ගිවිසුමේ කාලයේදී කළ පාප ක්‍රියාවලින් මුදනු ලැබීම පිණිස මරණයක් සිදු වූ බැවිනි. දේව වචනය මෙසේය. සුපුවත් ජයනද. හාලෙලූයා හාලෙලූයා ස්වර්ගයෙන් පහළවන ජීවනදායක ආහාරය මමය. යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත් ඔහු සදහටම ජීවත් වන්නේ යයි ස්වාමින් වහන්සේ වදාරනසේක. හාලෙලූයා හාලෙලූයා ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙන සේක්වා.
ශුද්ධවර ජුවාම් තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමීන් වහන්සේට මහිමය වේවා. පාස්කු බැටළු පෝතකයා පූජා කරනු ලබන නුමුහුන් රොටි මංගල්‍යයේ පළමුවන දින උන්වහන්සේගේ ශ්‍රාවකයෝ පාස්කු භෝජනය වළඳන පිණිස අප ගොස් කොතන පිළියෙල කරනවාට ඔබ වහන්සේ කැමැතිසේක් දැයි උන්වහන්සේගෙන් ඇසීහ. එවිට උන්වහන්සේ තම ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින් නුවරට යන්න ගිය විට වතුර කලයක් ගෙන යන මිනිසෙක් ඔබට හමු වන්නේය. ඔහු පස්සේ යන්න. ඔහු යම් ගෙදරකට ඇතුළු වන්නේද ඒ ගෙහිමියාට කතා කොට මාගේ ශ්‍රාවකයන් සමග පාස්තු භෝජනය වළඳන පිණිස මට වෙන් කළ කාමරය කොයිදැයි කියා සමිදානන් වහන්සේ අසන සේකැයි කියන්න. එවිට සකස් කොට සූදානම්ව ඇති ලොකු උඩුමහල් කාමරයක් ඔහු ඔබට පෙන්වනු ඇත. එහි අපට පාස්තු භෝජනය පිළියෙල කරන්නයයි ඔවුන්ට වදාළ සේක. ඔවුන් ආහාර වළඳමින් සිටියදී උන්වහන්සේ රොටීගෙන ආශිර්වාදය පවසා ඒවා කඩා ඔවුන්ට දී ගන්න මේ මාගේ ශරීරයයි වදාළ සේක. උන්වහන්සේ කුසලානදගෙන තුති පුදා ඔවුන්ට දුන් සේක. සියල්ලෝම එයින් පානය කළහ. තද උන්වහන්සේ ඔවුන්ට කතා කොට මේ බොහෝ දෙනා වෙනුවෙන් වගුරුවනු ලබන මාගේ ගිවිසුමේ රුධීරය වේ. සැබවින්ම මම ඔබට කියමි. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේදී මම නැවත මිදිවුෂ පානය කරන දිනය වන තෙක් මම මේ මිදිවුෂ යලිත් පානය නොකරන්නෙමි වදාළ සේක. ඔහු ගීතයක් ගයා ඔලීව කන්දට නික්ම ගියහ. උන්වහන්සේගේ ප්‍රේමේ සුභාරංචිය නම් මෙසේය. සුවිශේෂක වාක්‍යයෙන් අප සමගේම පව් මැකේවා. මොහොතකට වාඩි වන්න. ප්‍රසුතුමන් තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරයනි ආදර දුදරුවෙනි. දිව්‍යාගේ ආරම්භයේදී සඳහන් කරපු ආකාරයට අද අපි ස්වාමින් වහන්සේගේ ශ්‍රී ශරීරේ හා ශ්‍රී රුධීරේ මංගල්‍යය සමරනවා. ඇත්තටම සුදෝ සභා මාතාව තුළ තවත් විශේෂිත වූ උත්කෘෂ්ට වූ මංගල්‍යයක්. ප්‍රියතර සහෝදර සහෝදරයනි, ඇත්තට මොකද්ද මේ ස්වාමින් වහන්සේගේ ශ්‍රී ශරීරය ශ්‍රී රුධීරය කියන දේ අපි කල්පනා කරනවා නම් අපි දකිනවා අද දේව වචනය තුල ගත්තාම පළවෙනි කියවීම, දෙවන කියවීම, ඒ වගේම සුදෝ සුවිශේෂය තුල අපිට කතා කරනවා ගිවිසුම ගැන. දෙවියන් වහන්සේ මිනිසා සමග ඇති කරගත්ත ගිවිසුම. මේ ගිවිසුම සංකේතවත් කළේ, මේ ගිවිසුම ස්ථීර වුණේ බොහෝ දුරට රුධීරය මගින්, සතෙකුගේ රුධීරය මගින්, බැටළුවෙකුගේ රුධීරය මගින්. නමුත් දේවචනය තුළ අපි විශේෂයෙන් සුදෝ සුවිශේෂය තුළ ස්වාමීන් වහන්සේ අපට මතක් කරලා දෙනවා උන්වහන්සේගේම ශ්‍රී රුධීරයෙන් මේ ගිවිසුම ස්ථාවර වීම, ඒ වගේ මේ ගිවිසුම සම්පූර්ණත්වයට පත්වීම. එතකොට උන්වහන්සේ සැබවින්ම අර පුරාණ ගිවිසුමේ ගිවිසුම සලකුණු කරපු ඒ බැටළුවා බවට උන්වහන්සේ පත් වුණා. උන්වහන්සේ බැටළුවා බවට පත් වෙමින් උන්වහන්සේගේ ශ්‍රී ශරීරයත් උන්වහන්සේගේ ශ්‍රී රුධීරයත් මනුෂ්‍යයාට ලබා දුන්නා ඒ ගිවිසුම පරිපූර්ණත්වයට පත් කරන්නට. ඒ වෙනුවෙන් උන්වහන්සේ මොකක්ද කළේ කියන දේ අපි කල්පනා කරලා බැලුවොත් ප්‍රියාදර සහෝදර සහෝදරීනි, උන්වහන්සේ ඇත්තටම අපි මේ දිව්‍ය සම්ප්‍රසාද මංගල්‍යයේ කියපුවම අපිට ගොඩාක් වෙලාවට මතක් වෙනවා මහා බ්‍රහස්පතින්දා. මොකද මහා බ්‍රහස්පතින්දා දවසේ තමයි දිව්‍ය සම්ප්‍රසාද වහන්සේ ස්ථාපිත කළේ. එතකොට මේ මහා බ්‍රහස්පතින්දාගෙන් එහාට ගිහිල්ලා තවත් විශේෂ දවසක් අපිට මතකයි පසුගිය දින කිහිපය අපි ගත්තාම අපි සුදාත්මයන් වහන්සේගේ ආගමනයේ මංගල්‍යය සැමරුවා. එතකොට සුද්ධෝ ත්‍රිත්වයේ මංගල්‍යය සැමරුවා. ඒකම ස්වාමින් වහන්සේගේ ශ්‍රී ශරීරය හා ශ්‍රී රුධීරේ දේව වචනය තුළ, ඒ වගේම සුදෝ සභාව තුළ මූලිකම සිද්ධාන්ත, විශේෂිත වූ සිද්ධාන්ත මෙනෙහි කරන කාලයක 13 වන සතවර්ෂයේ සිට මේ සුදෝ ත්‍රිත්වයේ මංගල්‍යයට පසුවන ඉරිදින සුදෝ ස්වාමින් වහන්සේගේ ශ්‍රී ශරීරේ හා ශ්‍රී රුධීරේ මංගල්‍යය පැවැත්විය යුතු බව එවකට හිටපු සුදෝතම පියතුමා තීරණය කරනවා. එතකොට මහා බ්‍රහස්පතින්දා දවස අපි ගොඩාක් වෙලාවට
ස්වාමීන් වහන්සේගේ දුප්‍රාප්තිය ගැන විශේෂ අවධානයක් ඇති අය මේ මංගල්‍යය සමරන්නේ. නමුත් ඊටත් වඩා වෙනස් ආකාරයෙන් ස්වාමීන් වහන්සේගේ ශ්‍රී ශරීරය හා ශ්‍රී රුධිරයේ මංගල්‍යය සමහර විට මේ වසරේ බැරි වුණත් පසුගිය වසරේත් බැරි වුණත් වෙනත් වසරවල අපි බොහොම උත්සවශ්‍රීයෙන් සමරන්නට උත්සාහ කරනවා. ඒ උන්වහන්සේගේ ශ්‍රී ශරීරයට හා ශ්‍රී රුධිරයට අපි දිවිය යුතු ඒ ප්‍රමුඛතාවය අපිට මතක් කර දෙන්නට තමයි විශේෂයෙන් මහා බ්‍රහස්පතින්දාට විතරක් සීමා නොවි මේ වගේ දිනයක් අපට විශේෂයෙන් ස්වාමීන් වහන්සේගේ ශ්‍රී ශරීරය හා ශ්‍රී රුධිරයේ මංගල්‍ය සමරන්නට අවස්ථාව සැලසෙන්නේ. ඒතර මම අර ආරම්භයේදී කිව්වා වගේ ප්‍රිය ආදර සහෝදරනි මොකක්ද ඇත්තට මේ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී ශරීරය හා ශ්‍රී රුධිරය කියන්නේ? ඒතර මම කිව්වා මහා බ්‍රහස්පති දවසේ මේක ස්ථාපිත වුණේ. මහා බ්‍රහස්පති දවසේ මොනවද වුණේ? ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් සමග පාස්කු භෝජන මංගල්‍යය සමරන්නට සූදානම් වුණා. පාස්කු භෝජන මංගල්‍යය අපි දන්නවා පුරාණ ගිවිසුම තුළ ඊශ්‍රායල් ජනතාව මිසරේ වහල්භාවයෙන් නිදහස් වෙන්නට අවස්ථාවක් සැලසුනේ මේ පාස්කු භෝජන මංගල්‍යය තුළ. මොකද ඒ අය පාරාවෝගේ ග්‍රහණය තුළ පාරාවෝගේ විශේෂිත දැඩි ක්‍රියාමාර්ගයන් තුළ ජීවත් වෙච්ච ඊශ්‍රායල් ජනතාව දෙවියන් වහන්සේ ගලව ගන්නට මෝසෙස් තුලින් උත්සාහ දරද්දී අපි දන්නවා වසංගත කිහිපයක් එවනවා. අවසාන වසංගතය අපි දන්නවා කුළුඳුලන් මරණ වසංගතය. මේ කුළුඳුලන් මරීමේදී ඊශ්‍රායල් ජාතිකයන්ට දෙවියන් වහන්සේ දෙන පණිවිඩය තමයි මෝසෙස්තුමා කරා ඔබ ඊශ්‍රායල් ජාතිකයෙක් නම් ඔබගේ උළුවස්සේ ඔබ බැටළුවෙක්ව මරලා ඒ බැටළුවාගේ මස් ඒ දවසේ අනුභව කරනවා වගේම ඒ බැටළුවාගේ රුධිරය ඔබගේ උළුවස්සේ ප්‍රධාන උළුවස්සේ ගල්වන්නට ආලේප කරන්නට ඒ තුල මරණේ දූතයා ඊශ්‍රායල් ජාතින්ගේ කුළුඳුලන් මරන්නේ නැතුව ඊජිප්තු වැසියන්ගේ කුළුඳුලන් මරණයට පත් කරමින් ඊශ්‍රායල් ජාතිය සම්පූර්ණයෙන්ම පාරාවෝගේ ග්‍රහණයෙන් නිදහස් කර ගැනීමේ කාර්යය. ඒතොර ප්‍රියාදර සහෝදරනි අන්නේ පාස්කුව ඒ ඊතරවීම ස්වාමින් වහන්සේත් උන්වහන්සේගේ ශ්‍රාවකයන් සමග සැමරුවා. නමුත් එදා දවසේ උන්වහන්සේ කෙලින්ම පාස්කු බිලි පඬුර බවට පත් වුණා. උන්වහන්සේ යාගය බවට පත් වුණා. උන්වහන්සේ පූජාසනය බවට පත් වුණා. උන්වහන්සේගේ ශරීරය හා ශ්‍රී රුධිරය උන්වහන්සේ පූජා කරමින් අපට ලබා දුන්නා. තුර ප්‍රියාදර සහෝදරනි මොකක්ද උන්වහන්සේ කළේ? උන්වහන්සේ පිහියක් අරගෙන කපලා උන්වහන්සේගේ ශරීරයේ කොටසක් දීලා රුධිරය එතනින් වැහෙන රුධිරය අරගෙන දුන්නද නැහැ. උන්වහන්සේ මොකද කළේ? එදා පාස්කු භෝජනයට ගෙනාපු ඒ සාමාන්‍ය ආහාරය ජුදා සමාජයේ භාවිතා කරපු සාමාන්‍ය ආහාරය වෙන රොටිය උන්වහන්සේගේ ශ්‍රී ශරීරය බවට පරිවර්තනය කළා. එදා සාමාන්‍ය පානය බවට තිබිච්ච මේ මිදියුස උන්වහන්සේගේ ශ්‍රී රුධිරය බවට පරිවර්තනය කළා. ඒක තමයි අදට දිව්‍ය යාගය තුල මෙතන සිදුවන්නේ. මේ සුදු අල්තාරය මත අපගේ මේ දෑත් ආශිර්වාද කරලා තියෙන මේ වරප්‍රසාදය වෙනුවෙන්. ඒක තමයි පියතුමල්ලා හැටියට අප ලබලා තියෙන ලොකුම වරප්‍රසාදය. ඒතකොට ඒක මුලින්ම ආරම්භ කළේ මේ ස්වාමින් වහන්සේ. එතකොට සාමාන්‍ය රොටිය අරගෙන උන්වහන්සේගේ ශ්‍රී ශරීරය බවටත් සාමාන්‍ය මිදියුස අරගෙන උන්වහන්සේගේ ශ්‍රී රුධිරය බවටත් උන්වහන්සේ පරිවර්තනය කළා. ප්‍රියාදර සහෝදර සහෝදරි ඒ සෑමදාම ඔබත් මාත් එක්ක උන්වහන්සේගේ වැඩ සිටීම අත්දකින්නටයි. අපි දන්නවා අපි යම්කිසි දෙයකට වෙනසක් කරද්දී ඒ වෙනස සිදු විය හැකි ආකාර කිහිපයක් තිබෙනවා. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් යම්කිසි දෙයකට වෙනසක් කරද්දී ඒක හැදිලා තියෙන දේ අපි කියනවා පදාර්ථය. ඒක හැදිලා තියෙන දේ සහ ඒකේ හැඩය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නට පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් අපි දර කෑල්ලක් අරගෙන ඒක පිච්චුවොත් මොකද වෙන්නේ? ඒක අලු ගොඩක් බවට පත් වෙනවා. එතකොට මේ දර කෑල්ල හැදිලා තිබුණ පදාර්ථය නෙමේ, හැදිලා තිබුණ ද්‍රව්‍ය නෙමේ අලු ගොඩේ තියෙන්නේ. ඒක වෙනස් වෙලා. ඔක්සිජන් එක්ක සම්බන්ධ වෙලා ඒක වෙනස් වෙලා. ඒ වගේම තමයි දර කෑල්ලේ හැඩේ නෙමේ අලු ගොඩේ හැඩේ වෙන්නේ. එතකොට දර කෑල්ලක් ඇවිලීම තුල ඒ දර කෑල්ලේ පදාර්ථයත් හැඩයත් කියන දෙකම වෙනස් වුණා. එතකොට යම්කිසි විපර්යාසයකදී පදාර්ථය සහ හැඩය කියන දෙකම වෙනස් වෙන කාරණා තියෙන්නට පුළුවන්. ඒ වගේම තවත් විපර්යාසයන් සිදු වෙනවා. හැඩය වෙනස් වෙනවා නමුත් පදාර්ථය වෙනස් වෙන්නේ නැහැ. පදාර්ථය වෙනස් නොවි හැඩය වෙනස් වෙන අවස්ථාවක්. අපි ගත්තොත් ජලය අරගෙන අපි ශීතකරණයේ දානවා. ශීතකරණයේ දාව ඒක අයිස් බවට පත් වෙනවා. එතකොට ජලය පදාර්ථය කියන්නේ ජලයේ හැදිලා තිබිච්ච H2O හයිඩ්‍රජන් අණු දෙකයි ඔක්සිජන් අණුවයි ඒක තමයි අපි අයිස් වලත් අත්දකින්නේ H2O.
අපි ගිය සතියේත් ඒක මෙනෙහි කළා සුදෝත්‍රීත්වයේ තේරුම් ගන්නට. නමුත් එතනදී එකම පදාර්ථය. නමුත් හැඩය ජලයේ හැඩය නෙමෙයි, ජලයේ තියෙන හැඩය නෙමෙයි, අයිස් වල හැඩය. ඒ නිසා හැඩය වෙනස් වෙනවා. නමුත් පදාර්ථය වෙනස් වෙන්නේ නැහැ. එතකොට යම් කිසි දෙයකට වෙනස්කමක් කරපුවම එකක් තමයි මං කිව්ව ආකාරයට පදාර්ථය වෙනස් වෙන්න පුළුවන්, හැඩය වෙනස් වෙන්න පුළුවන්. දර කැලලක් ඇවිලීම හැඩය වෙනස් වෙලා පදාර්ථය වෙනස් නොවන අවස්ථාවක් ඇයි අපිට ගන්න පුළුවන්. ජලය සීතකරණයේ අයිස් බවට පත් කිරීම. ප්‍රියදර සහෝදරයනි එහෙම බලපුවාම අපි ඕනම වෙලාවක දැන් ගත උදාහරණ දෙකේම හැඩය වෙනස් වුණා. එතකොට යම් කිසි ඕනම දෙයකට අපි වෙනස්කමක් කළොත් හැඩය වෙනස් නොවි තියෙන්නේ නැහැ. හැඩය වෙනස් නොවි පදාර්ථය වෙනස් වන ලෝකයේ තියෙන එකම දේ තමයි අපි අදහන මේ දිව්‍ය සප්‍රසාදයේ ජේසු. අපි ඒකට කියනවා transubstantiation, භාවාර්ථ පරිවර්තනය කියලා. ඒකදී සිදුවන්නේ ප්‍රියාදර සහෝදරනි පදාර්ථය වෙනස් වෙනවා. අර තිනුඟු පිටියෙන් හැදිච්ච මේ පූපය ජේසුගේ ශරීරය බවට පරිවර්තනය හැදිලා තිබිච්ච දේ වෙනස් වෙනවා. ජේසුගේ ශරීරය බවට පරිවර්තනය වෙනවා. එතකොට අපි ගත්ත මොනවාද මේ මිදියුෂ උන්වහන්සේගේ ශීරුදීරය බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඒකදී ප්‍රියාදර සහෝදරනි පදාර්ථය වෙනස් වෙනවා. නමුත් හැඩය වෙනස් වෙන්නේ නැහැ. පූපය අපි දකින හැඩයම තමයි උන්වහන්සේගේ ශරීරය බවට පත් වුණාමත් අපි දකින්නේ. නමුත් පදාර්ථය වෙනස් වෙනවා. ඒ විශ්වාසය අපේ ජීවිතේ අපි අත්දකිනවා ප්‍රියාදර සහෝදරනි. ඒ විශ්වාසය තුළ අපි ජීවත් වෙනවා. ওই විශ්වාසය බොහෝ දෙනාගේ අතර නැති වෙච්ච අවස්ථාවන් තිබුණා. ඇතරම මේ කෝපස් කිස් එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේගේ ශරීරය හා ශීරුද්‍රයේ මංගල්‍ය මම ඔබට කිව්වා 13 වන සියවසේ ආරම්භ වන්නේ. 13 වන සියවසේ මේ මංගල්‍ය ආරම්භ වෙන්නටත් හේතුවක් තිබුණා. ඒ තමයි කිසු වර්ෂ 1263 දී එක පියතුමෙක්. ඒ පියතුමා ප්‍රාග් කියන ප්‍රදේශයේ තමයි පියතුමා හිටියේ. ඒ ප්‍රාග් කියන ප්‍රදේශයේ ඉඳලා උන්වහන්සේ යනවා රෝමයට, ඉතාලියට පැමිණෙනවා. රෝමයට පැමිණෙනවා. මොකද උන්වහන්සේගේ විශ්වාසය පොඩ්ඩක් බිඳ වැටලා තියෙන තත්වයක් තිබුණේ. ඒ නිසා උන්වහන්සේ මේ සමහර කතෝලික ආගමේ සිද්ධාන්ත ගැන ප්‍රශ්න කරමින්, උන්වහන්සේගේ කැඳවීමේ ජීවිතය ගැන ප්‍රශ්න කරමින් යම්කිසි අරගලයක ඉන්න කාලයක්. මේ කාලය තුල තමයි මේ පියතුමා රෝමයට එන්නේ. මේ රෝමයට පැමිණ මේ තමාගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අදහසකින්, මේ අරගලයෙන් නිදහස් වීමේ අදහසකින්. ඒ අතරතදී ඔහු නවතිනවා බොල්සේනා කියන ප්‍රදේශයේ. මේ රෝමයට එන්න ඉස්සලා මේ බොල්සේනා කියන ප්‍රදේශයේ නැවතුනහම මේ පියතුමාට අවස්ථාව ලැබෙනවා මේ බොල්සේනා කියන ප්‍රදේශයේ බැසිලිකාවක් තියෙනවා, ඔරිවියේටෝ කියන බැසිලිකාව. මේ ඔරිවියේටෝ කියන බැසිලිකාවේ මේ දේවස්ථානයේ දිව්‍ය පූජාව පවත්වන්නට උන්වහන්සේ මේ දිව්‍ය පූජාව පවත්වද්දිත් උන්වහන්සේ අර ඇතුළාන්තයේ තිබිච්ච අරගලයක තමයි මේ දිව්‍ය පූජාව පවත්වන්නේ. ඔහුට තිබුණ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඇත්තටම මේ පූපය ජේසුගේ ශරීරය බවට පරිවර්තනය වෙනවද? ඇත්තටම මේ රුධීරය ජේසුගේ මේ මිරියුෂ ජේසුගේ රුධීරය බවට පරිවර්තනය වෙනවද කියන ප්‍රශ්නය. ඔහු එදා දිව්‍ය පූජාව පවත්වද්දිත් ඒ කුතුහලය, ඒ ප්‍රශ්නය මොහු තුල තිබෙද්දී මේ දිව්‍ය පූජාව පවත්වන්නේ. නමුත් උන්වහන්සේ දිව්‍ය රහස් කරද්දී උන්වහන්සේ ශ්‍රී පූපය ඉහළට ඔසවද්දී ශ්‍රී රුධීරය මිදියුෂ ඉහළට ඔසවද්දී මොකද වෙන්නේ? ඇත්තටම අර පූපය සැබවින්ම මස් කැබැල්ලක් බවට පත් වෙනවා. අර මිදියුෂ ඇත්තටම රුධීරය බවට පරිවර්තනය වෙනවා. එතකොට ඒ රුධීරය සහ ඒ මස් කැබැල්ල පරික්ෂා කිරීමේදී ඇත්තට මේ සැබවින්ම ජේසුස් ස්වාමීන් වහන්සේගේ රුධීර ගණය බවට තහවුරු වුණා. මොකද ඒක ශ්‍රී සල්ුවේ තිබිච්ච රුධීර ගණයයි මේ ප්‍රාතිහාරය තුළ සිදුවෙච්ච රුධීර ගණයයි එකම රුධීර ගණය AB පොසිටිව් රුධීර ගණය කියන එක තේරුම් ගියා, හඳුනාගත්ත ප්‍රියාදර සහෝදර සහෝදරිනි. ඒ තුළ මොකද වෙන්නේ? මේ ස්වාමින් වහන්සේගේ මේ දිව්‍ය සම්ප්‍රසාදයේ කෙරේ මේ විශ්වාසය මේ පියතුමා තුළ තව තවත් වැඩි වර්ධනය වෙනවා. ඒ නිසා ප්‍රියාදර සහෝදර සහෝදරිනි, ඔබට මට මේ දිව්‍ය සම්ප්‍රසාදය තුළ හැම වෙලාවෙම පූපය දකින මොහොතේදී අපිට ජේසු ඇත්තටම මේ පූපේ ඉන්නවද කියන එක අපිට විශ්වාස නොවෙන්න අවස්ථාවක් නැති මේ පියතුමාට තිබුණා වගේ. නමුත් දිව්‍ය සම්ප්‍රසාද ප්‍රාතිහාරවල තුල අපිට ඒකම පෙන්눔 කරලා දීලා තියෙනවා. හැබැයිම මේ ජේසුගේ ශරීරය අපිට ඒක පේන්නේ නැහැ. අපිට පේන්නේ නිකන් පූපය.
අපිට නොපෙනෙන දේවල් බොහෝමයක් තියෙන බව අපිට අද තේරෙනවා. කොරෝනා වසංගතය අපිට තියෙනවා. කොරෝනා වසංගතය අපිට පේන්නේ නැහැ. නමුත් කොරෝනා වසංගතයක් අප අතර තියෙනවායි කියලා අපි දන්නවා. කොරෝනා වසංගතයට සම්බන්ධ ඒ බැක්ටීරියා වර්ග ඒ අනෙකුත් දේවල් අප අතර තියෙන බව අපි දන්නවා. අපිට පේන්නේ නැහැ ඒක. දිව්‍ය සප්‍රසාදයේ තුල දිව්‍ය සප්‍රසාදයේ ජේසු ඉන්නවයි කියන එක අපිට පේන්නේ නැහැ. නමුත් ඇත්තටම දිව්‍ය සප්‍රසාදයේ තුල ජේසු ඉන්නවා. තොර ප්‍රියාදර සහෝදර සහෝදරිනි මේ වසරේ මේ දිව්‍ය සප්‍රසාද මංගල්‍ය සමරන අවුරුද්දේ මේ මොහොතේ අපිට ඇත්තටම ජේසු ලබන්නට බෑ. දිව්‍ය සප්‍රසාද ලබන්නට බෑ. නමුත් මේ මොහොතේ අපි කල්පනා කරලා බැලුවොත් ජේසු අපෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඇත්තටම අපි දිව්‍ය සප්‍රසාද වහන්සේ ලැබුවා මෙච්චර කාලයක්. නමුත් අපි ස්ථිර විශ්වාසයෙන් ජේසු ලැබුවාද? ඒ වගේම අපි දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබලා නිකන් හිටියද? අපිට දිව්‍ය සප්‍රසාදයේ පණිවිඩය අපිට ජීවත් කරන්නට බැරි වෙන්නට ඇති සමහර විට පසුගිය කාලේ. දිව්‍ය සප්‍රසාදයේ ජේසු ඒ කැඩීම, ඒ බිඳීම, ඒ වැයවීම අපිට මතක් කර දෙනවා. අපි සමාජය තුළ අනිත් කෙනා වෙනුවෙන් කැඩෙන්නට, බිඳෙන්නට, වැය වෙන්නට සූදානම් පරිසරයක නෙමෙයි අපි ජීවත් වුනේ. ඒ නිසා තමයි මේ වගේ පීඩාකාරී තත්ත්වයන් බොහෝමයක් අපට අද අත්දකින්නට වෙලා තියෙන්නේ. අපි අනිත් කෙනා වෙනුවෙන් කැඩනවා, බිඳිනවා වෙනකොට අපි අනිත් කෙනාව කඩන්න බිඳින්නයි අපි උත්සාහ කළේ. ඒ නිසා ඒ ස්වභාවය අපි තේරුම් ගත්තොත් ප්‍රියාදර සහෝදරනි, අපි දිව්‍ය සප්‍රසාද වහන්සේ අද නොලැබුවත් ජේසු අපට ආරාධනා කරනවා දිව්‍ය සප්‍රසාද ජීවිතය ජීවත් කරන්නට. ඒ කැඩීම, ඒ බිඳීම, ඒ වැයවීම. අද ස්වාමීන් වහන්සේ ශ්‍රාවකයෝ ස්වාමීන් වහන්සේගෙන් අහනවා අපි පාස්කු භෝජනේ පිළියෙල කරන්නේ කොහෙද? ඒතර ස්වාමීන් වහන්සේ කියනවා අහවල් නුවරට යන්න. අහවල් ගෙදරට ඔබ ඇතුළු වෙන්න. ඒ ගෙදරට ගිහිල්ලා ඒ ගෙදර ප්‍රධානියන්ගෙන් ඇවිල්ලා ගිහිල්ලා අහන්න මාගේ ශ්‍රාවකයන් සමග පාස්කු භෝජනේ වළඳන පිණිස මට වෙන් කළ කාමරය කොහිද කියා සමුදුන් වහන්සේ අහනසේකයි. මට වෙන් කළ කාමරය. ඒතකොට මේ ජේසුට විශේෂයෙන් වෙන් කරපු කාමරයක්. ඒ වගේම ඊට පස්සේ කියනවා එවිට සකස් කොට සූදානම්ව ඇති ලොකු උඩුමහල් කාමරයක් ඔහු ඔබට පෙන්වනු ඇත. ස්වාමින් වහන්සේට වෙන් කරපු කාමරය කොහෙද? එතකොට සකස් කරන ලද උඩුමහලේ තියෙන විශේෂිත වූ කාමරයක්, ලොකු විශේෂිත වූ කාමරයක්. එතකොට මේ ජේසුගේ මේ දිව්‍ය සප්‍රසාද භෝජනේ වැදගත්කම අපිට මතක් කර දෙනවා. නිකන් ආවට ගියාට කාමරයක් නෙමෙයි. සකස් කරලා තියෙන විශේෂයෙන් මේක ස්වාමින් වහන්සේ මේ ශ්‍රාවකයෝ අහද්දී ඊට පෙර සිටම උන්වහන්සේ මේක දන්නවා. එහෙනම් දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබන ඔබ මම කොච්චර දුරට ඒ වෙනුවෙන් සූදානමකින්ද මේ දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබන්නේ? සමහරවිට අපිට ඒක පසුගිය කාලය පුරාවට අපි ගත්තොත් අපේ විශ්වාසයේ ජීවිතේ පළමු වරට දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබන දවසේ අපි මොන සූදානමක් මොන ආශාවක් ඇතිවද දිව්‍ය සප්‍රසාද ලැබුවේ. නමුත් ඊට පස්සේ ඒක අපෙන් ඈත් වුණා. අපි ඔහේ එන්නම් වාලේ එනවා, දෙන්නම් වාලේ ලබනවා, යන්නම් වාලේ යනවා. ඔහොම ගමනක් අපිට තිබුණේ. ඒ නිසා ප්‍රියාදර සහෝදරනි, දැන් දිව්‍ය සප්‍රසාද වහන්සේ ලැබෙන්නේ නැතිකොට අතරම පසුගිය දවසක මට කෙනෙක් අහනවා ෆාදර් ආයේ කවදා අපිට ජේසු ලබන්න හම්බෙයිද කියලා. එතන් අපිට ජේසු අද අවශ්‍ය වෙලා තිබෙනවා. අපිට ජේසු ලබලා ඒ පෝෂණය ලබන්න අවස්ථාව තිබිලා තියෙන ලැබෙනවා. අවස්ථාව ඕනේ කියලා අපිට දැනෙනවා. නමුත් ඒකට අපි ප්‍රියාදර සහෝදරනි මෙන්න මේ සූදානම ඇති කරගත යුතු කියන එක ජේසු අපිට නැවත මතක් කර දෙනවා වෙන්නට පුළුවන්. උන්වහන්සේ කියනවා විශේෂයෙන් වෙන් කරන ලද, විශේෂයෙන් සකස් කරන ලද උඩුමහල් කාමරය මම ඉරිදා දිව්‍ය පූජාවට යන්න සූදානම් වෙද්දී මම විශේෂයෙන් කොහොමද ඒකට සූදානම් වුණේ? මෙච්චර මෙහිට ඉස්සෙල්ලා මම කොහොමද දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබන්නට සූදානම් වුණේ? ඉතින් ඒක අපි තේරුම් ගනිමු. ඒක අපි හඳුනා ගනිමු. අපිට නැවත අවස්ථාව ලැබෙද්දී ජේසු ලබද්දී ජේසු ලබන්නට මහත් වූ උද්‍යෝගයෙන්, මහත් වූ සූදානමකින් ජේසු ලබන්නට බැරි මේ කාලය තුල අපි දකිනවා ලොකු අභියෝග වලට අපි ලක් වෙනවා. අපේ රටක් හැටියට අපි ලොකු අභියෝග වලට ලක් වෙනවා. එහෙම මේ හැම තැනින්ම අපි පීඩාවට පත් වෙලා තියෙනවා. ගම් වතුර, ඒ වගේම වෙනකුත් ආපදා, ඒ වගේම නැවක් ඇවිල්ලා අපිට මේ මුහුද විනාශ වෙලා ගිහිල්ලා, අපේ පරිසරය විනාශ වෙලා ගිහිල්ලා, මේ හැම දෙයක් තුලම දිව්‍ය සප්‍රසාදේ ජේසුගේ ජීවිතය මම ජීවත් කරන්නේ කොහොමද? ඒ පරිත්‍යාගී ජීවිතය මම ජීවත් කරන්නේ කොහොමද? ඒ කැඩීම, ඒ බිඳීම මම ජීවත් කරන්නේ කොහොමද කියලා තේරුම් අරගෙන කටයුතු කරන්නට දිව්‍ය සප්‍රසාදේ ජේසු මේ මොහොතේ නොලැබුවත් ඒ දිව්‍ය සප්‍රසාදේ ආදර්ශය සමාජයේ ජීවත් කළොත් ජේසු ඔබට මට මහා වරප්‍රසාදයක් ලකින වේවි. ඒ වෙනුවෙන් අපි යාක්ෂා කරමු.
නැගිට අපගේ විශ්වාසය ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරේ මම විශ්වාස කරමි. පෙනෙන නොපෙනෙන සියල්ලද මාවාදාල සියලු බාහිර දෙවියන් කෙරේද විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එක ජනිත පුත්‍රයානන්ද එකම ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ සෑම කලටම පෙර පියාණන් ජනිතෝසේ උන්වහන්සේ දෙවියන්ගේ ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගේ සැබෑ දෙවියෝද වනසේක. ජනිතෝ නමුත් මව නොලැබ පියාණන් වහන්සේ සමග එකම භාවත්වයක් ඇතුව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කරගෙන සියල්ල මවනු ලැබුවේය. මිනිස් අප උදෙසාද අප ගැලවීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක. දාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්නේ මරියාවන්ගේ මිනිස් බවගෙන උන්වහන්සේ නැවුන ශ්‍රවසේක. තවද උන්වහන්සේ අප උදෙසා පොන්සියෝ පිලාත යටතේ කුරුසයන ගැසුණු ලැබ මරණය වේදනාව විඳ උකුත් වී තැන්පත් කරන ලැබූසේක. සුදලියවිලි පාරදී උන්වහන්සේ තුන්වෙනිදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පාර්ශ්වයේ වැඩ සිටිනසේක. ජීවතුන්ද මලවුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන්න් වහන්සේගෙන් හා නික්වෙන සමිදානන්ද ජීවදායකයන්න් වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයාණන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. උන්වහන්සේ දිවස්වරුන් මගින් කතා කළසේක. අපොස්තලයන්ගෙන් පැවතෙන එකම සුදෝ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමාව සඳහා එකම ප්‍රසාද ස්ථාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මලවුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමේන්. අපි එකම සංඝයක් ඇයට අපගේ ඉල්ලීම් ස්වාමීන් වහන්සේ ඉදිරියේ තබමින් ප්‍රාර්ථනා කරමු. ආදර දෙවියන්නි, දිව්‍ය සප්‍රසාදීය මංගල්‍ය සිදු කරන අද දින සුද්ධෝත්තම පියතුමා ඇතුළු ගිහි පැවිදි පූජක වශයෙන් අප සැමගේ අධ්‍යාත්මික ආහාරය වූ දිව්‍ය සප්‍රසාදයේ මෙන් කැඩී බිඳී ගොස් ආශිර්වාදයේ හා ප්‍රේමයේ බලයක් වන්නටද එමගින් කිතුණු රාජ්‍යයට ප්‍රබල සාක්ෂියක් වීමටද අවශ්‍ය සුද්ධාත්ම වරම් දානය කරන ලෙස ඉල්ලා අපි යාඥා කරමු. ස්වාමිනී අප කරන යාඥා සාධාරණව ආදර දෙවි පියාණනි, සියලු දේශයන්හි ජනනායකයන් ආශිර්වාද කර ඔවුන් ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට බහරගත් වගකීම් යුතුයකම් තම හෘදේ සාක්ෂියට එකඟව ඉටු කිරීමේ අවශ්‍යතාවයද ඒ තේරුම් ගැනීමට උවමනා ඥානලා ලෝකයේද හොඳ හිතද දානය කරන මෙන් ඉල්ලා අපි යාඥා කරමු. ස්වාමිනී අප කරන යාඥා සාධාරණව ආදර දෙවි පියාණනි, මේ දිනවල උද්ගතව ඇති ගම් වතුර නායයන් හා විවිධ පාරිසරික පීඩාකාරී තත්වයන් මත අවතැන් වී සිටින සැමටත් එසේම විවිධාකාර රෝග පීඩාදීන් දුක් විඳින සැමටත් ඔබ වහන්සේගේ පිතෘක රැකවරණය හා සුව සහනය ඉක්මනින් දානය කරන මෙන් ඉල්ලා අපි යාඥා කරමු. ස්වාමිනී අප කරන යාඥා සාධාරණව ආදර දෙවි පියාණනි, කිතුණු ජීවිතයේ කේන්ද්‍රස්ථානය වූ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ කෙරෙහි අපට ඇති විශ්වාසය හා ඇදහිල්ල තව තවත් ශක්තිමත් කරන මෙන්ද උන්වහන්සේ තුල අප ජීවිත නවතාවයකට පත් කර ගැනීමට නිරන්තර සිත් හැරීමේ වාසනාව ඉල්ලා අපි යාඥා කරමු. ස්වාමිනී අප කරන යාඥා සාධාරණව අපගේ පෞද්ගලික ඉල්ලීම් ජේසුස් ඉදිරියේ තබමින් යාඥා කරමු. අප හැම කෙනෙකුටම ඒ දිව්‍ය සප්‍රසාදී ස්වාමීන් වහන්සේගේ කැඩීම බිඳීමේ වැයවීමේ ජීවිත ආදර්ශයට යොමු වන්නට දිව්‍ය සප්‍රසාදයේ ආදර්ශය අප ජීවිතවල ජීවත් කරවන්නට අවශ්‍ය ශක්තිය ඉල්ලා යාඥා කරමු.
ඒ වෙනුවෙන් අපරට සාප බොහෝ දෙනා පත්වලා තිබෙන මේ ඉරණම් මේ තත්ත්වයන් හැම එකක්ම වෙනස් කරන්නට ඒ වෙනුවෙන් අප හැම කෙනෙක්ම කළ යුතු දේ තේරුම් අරගෙන කටයුතු කරන්නට අවශ්‍ය මඟ පෙන්වීම අපට ලැබෙන්නට කියලා අපි ජේසුගෙන් ඉල්ලමු. ආදර ජේසුනි අපි අපගේ අවශ්‍යතාවයන් ඉල්ලීම් බලාපොරොත්තු වහන්සේ ඉදිරියේ මේ විදිහට තබනවා. ඒවා අපිට ලැබෙන්න සුසුනා මේ හැම දෙයක්ම අපිට ලබා දුන මැනව මේ කීර්තිය අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. පාඩු පිළිම සහෝදරවරුනි මාගේ සහභාගී යාගය සිළුබා දෙපෙන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාක්ෂා කරන්න. දෙවේ ස්වාමිනී මේ පුදන පන්රු ඒකත්වය හා සාමයේ සංකේතයක් වන්නාසේම එමගින් ඔබ වහන්සේගේ ජනකායට සාමය හා එකමුතු කමින් ජීවත් වීමට වරම් ලැබේවා. මේ කීර්තිය අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. අපගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. ස්වාමිනී පරිශුද්ධ පියාණනී සියලු බල සදාතන දෙවී ස්වාමිනී අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැන්හිද අප වහන්සේට ස්තුති විදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණේ ගැලවීම දායකය සත්‍ය උද සදාතන උද පූජකයන්න් උන්වහන්සේ සදාට පවතින යාගේ පිළිවෙත ස්ථාපනය කරමින් ගැලවීම දායක බිලිපණුරක් වශයෙන් තමන් වහන්සේම පළමුවෙන් ඔබට ඔප්පු කළසේක. තවද උන්වහන්සේ පිරිවීම පිණිසම යාගේ ඔප්පු කිරීමට අපට නියම කළසේක. එසේ ශුද්ධ මංගල භෝජනයේදී ජීවදායක පූපය අනුභව කරමින් උන්වහන්සේ නැවත වඩනතුරු උන්වහන්සේගේ මරණය අපි සිහි කරන්නේමු. එන් සුර දූත අග්‍ර දූත ආදී සුර සේනා සමූහයේ නිරන්තර සාදු නාදයට අපගේ ගීත රාවය කරමින් ඔබ වහන්සේගේ මහෝත්තම භාවය අපි මෙසේ වර්ණනා කරමු. එසේ ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය සියලු සුවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේම එයින් ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පාණ්ඩු පරිශුද්ධවත් කරන මෙන් අපි ආයතිමු. අපි එසේ අදුනේ මේ පාණ්ඩු අප උදෙසා අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේරගෙන වහන්සේට තුතිපදමින් ඒ කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක.
ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමී මාගේ දෙවියනි. රාත්‍රී භෝජනයේ වැළඳූ පසු උන්වහන්සේ සේම කුසලාන රැගෙන නැවත තුතිපදාසුව කිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනෝදානන්ත උදක උසුමේ මාගේ රුධීර කුසලානයි. පෞකමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද වකුන්නු ලබන්නේ මා සිහි කිරීම පිණිස එය සිදු කරන්න. මාගේ ස්වාමී මාගේ දෙවියනි. අපි විශ්වාස කරන විලාස ප්‍රකාශ කරමු. ස්වාමී වහන්සේ උතුසේක ස්වාමී වහන්සේ උත්තාන උසේක ස්වාමී වහන්සේ නැවතවරණසේක. එයින් පියාණන් වහන්සේගේ මරණය දුත්තානේද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලෙම්දායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ ආමේ සිටිමින් ඔබට සේවය කරන්නට සුදුසුන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. පෙසුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ආශිර්වාද සහභාගී වන අප සෑම දාත්මන විසින් එක්සත් කරනු ලබන ලෙස අපි ආවනත වායද සිටිමු. ස්වාමිනී මුල්ලෝයේ පැතර පවත්නා ඔබ වහන්සේගේ සුදෝ සභාව සීකල මැනව පළවන ප්‍රැන්සිස් නැමැති අපගේ සුදෝතුම් පියතුමාන්ද මල්කම් කාදිනල් රංජිත් නැමැති අපගේ අගරාදුගුරු හිමිපාණන්ද උන්වහන්සේගේ සහායක රාදුගුරු හිමිපාණන් වරුන්ද සකල පූජක පිරිස සමගම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලසුතු මැනව. තානේ බලාපොරොත්තු ඇතුව මියගේ අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරේ විශ්වාසය ඇති නැසුන අනිකුත් සියල්ලන්ද සීකර. ඔබ වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකයේ වෙතර පිළිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේ මාතාවන් වන කන්නේ මරියාවන්ද භාග්‍යවත් අපොස්තුලවරුන්ද සෑම කාලයන්හිම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගේ වූ සියලු සුදවන්තයන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුසුසන් කළ මැනව. තාදෝන්නා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. ස්වාමීන් වහන්සේට දෙන්නට බුල උතුම්ම ගෞරවය උතුම්ම වන්දනාව උතුම්ම නමස්කාරය දෝත් බුදුන් දී උන්වහන්සේගේ ශ්‍රී ශරීරය ආශිර්වාද කොට සිටිමු. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි සුදාත්මයන්ා සමග එක්ව වැඩවසන්නා වූ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. කලින්ම දායකයන් පණතින් ප්‍රගුණ වී දේව උපදේශයෙන් පුහුණු වී අපි ආරක්ෂා කිරීමට ඉදිතර වෙමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ වහන්සේගේ ශ්‍රී නාමයෙන් ප්‍රශංසා වේවා. වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. වහන්සේගේ කලන්ත ස්වර්ගයේ වේවා. අපගේ දාර්ශනය ස්වාමිනී සුලහපති නමුදා ගන්නාමෙන් අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙමින් අපි ආයදිමු. ඊට වහන්සේගේ කරුණාබර පිට ලැබෙන යුතුව පවින් මිදී සිරු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරවාන අපන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. සාමය ඔබ සමගතාවා යමි. මාගේ සාමය ඔබට දෙමි සෝකී ශ්‍රාවකයන් නමදාවදාල් ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේගේ පාපයන් නොදගා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසයෙන් පමණක් සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමය සමගී දානය කරන කරුණා කළ මැනව ඔබ වහන්සේට වැඩවසන සේක රජකම් කරන සේක. ආමේන්. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමග පවතිවා. අපේ ගිනිකාට සාමය පදමු. ඔබට සාමය වේවා. ඔබට සාමය වේවා. ලොවේ පවහරින දේවාජිකායකයන්නි අපට කරුණා කරනෙව. ලොවේ පවහරින දේවාජිකායකයන්නි අපට කරුණා කරනෙව. ලොවේ පවහරින දේවාජිකායකයන්නි අපට සාමය දෙන්නෙව. මෙන්න දේවාජිකායකයන්නි මෙන්න ලෝකේ පාපේ දුරු කරනවා.
උන්වහන්සේගේ භෝජනයට කැඳවීම ලද අප සියලු දෙනෙක්ම භාග්‍යවන්තයෝය. ස්වාමීනි වහන්සේ මාගේ ක්‍රිස්තුස් වහන්සේගේ ශිෂ්‍යත්වයේ සදා ජීවනය කරගෙන යනසේක්වා. ක්‍රිස්තුස් වහන්සේගේ ශිෂ්‍යත්වයේ සදා ජීවනය කරගෙන යනසේක්වා. ආත්මීක ලෙස යේසුස් ස්වාමි දරුවන් ලබා ගැනීම. ස්වාමි දරුවනි, ඔබ වහන්සේ සත්ප්‍රසාදයේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම කරුණාවල් ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව මම අදහා ගනිමි. මේ වනතුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බොහෝසේ වික්ෂෝභ වෙමි. මාගේ මුළු හෘදයෙන් මම ඔබට ආදරේ වෙමි. මේ ආදරය නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මීක ආකාරයෙන්වත් ලබා ගන්නට කැමැති වී බොහෝසේ ආශා වෙමි. ස්වාමි දරුවනි, මාගේ හෘදයට වඩිනවා සොඳේ. ඔබ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩියාසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරය නොවෙමි. ඔබගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව. ආමෙන් ජේසු. යාක්ෂා කරමු. එවේ ස්වාමිනී, මේ දිව්‍ය භෝජනය මගින් ඔබ වහන්සේගේ දේවභාවයේ අප සහභාගී වූවාක් මෙන් ඔබ වහන්සේගේ රාජ්‍යදී සදාකාලියම සහභාගීත්වයෙන් තෘප්තිමත් වීමට අපට වරම් ලබා දුන මැනව. ඔබ වහන්සේලාට වැඩ සිටින සේක, රජකම් කරන සේක. ආදර සහෝදර සහෝදරියනි, පුංචි දැන්වීම් කිහිපයක් මේ කාලය තුල අපි දන්නවා විවිධාකාරයෙන් අපි පීඩාවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේ වෙනුවෙන් විශේෂයෙන් දහම් සේවා අත්වැල වශයෙන් අගරාදුගුරු හිමිපාණන් වහන්සේ උන්වහන්සේගේ එඬේරික පණිවිඩයකොත් ඒ වගේම අපට යාක්ෂා කරන්නට අවශ්‍ය කරන යාක්ෂා සඳහා මූල ආශ්‍රත් ඇතිව පුංචි පත්‍රයක් පුවත්පතක් සූදානම් කරලා තිබෙනවා. ඉතින් මේක නොමිලේ ඔබගේ නිවෙස් වලට ලැබෙවි. අපගේ ඒකක නායක නායිකාවන්ට මම ඒ පත්‍ර හැම දෙයක්ම බාර දුන්නා. ඉතින් ඔබගේ නිවෙසට මේක මම හිතන්නේ අද දවස් වෙද්දී ලැබෙයි කියලා මම හිතනවා ඔබගේ ඒකක නායකගේ මාර්ගයෙන්. ඉතින් ඔබට ඒක නොලැබුණා නම් ඔබගේ ඒකක නායකයා හෝ නායිකාව දුරකථනය අමතලා ඒ පිළිබඳව විමසලා එය ලබා ගන්නට කියලා ඉල්ලා සිටිනවා. ඒකේ ඇත්තටම ඒ අවශ්‍ය කරන හැම විස්තරයක්ම තිබෙනවා. ඉතින් එය භාවිතා කරමින් යාඥා කරන්නට කියලා මම ඔබගෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් ප්‍රිය ආදර සහෝදරනි, අපගේ යාඥාව ගොඩාක් අවශ්‍ය කාලයක් පවුලක් හැටියටත් අපි ඉන්න තැන විශේෂයෙන් විවිධාකාරයේ අභියෝග වලට අප රට ලක් වෙන කාලයක්. ඉතින් අපි දන්නේ නැහැ මේ හැම දෙයකටම හේතුව. නමුත් දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ශක්තිය අපිට ලැබෙන්නට කියලා කතෝලිකයන් හැටියට අපිට තියෙන ලොකුම අවස්ථාව තමයි යාඥාව. ඉතින් යාඥාව තුල අපි කටයුතු කරමු කියලා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ප්‍රිය ආදර සහෝදරනි, ඔබ හැම කෙනෙක්ම මම හිතන්නේ මේ කාලේ බොහෝ දෙනෙක් ලොකු අපහසුතාවලට ලක් වෙලා තිබෙන බව දන්නවා. ආර්ථික වශයෙන් උත් බොහෝ දෙනා අපහසුතාවලට ලක් වෙලා තිබෙනවා. ඉතින් ඔබට උදව් කරන්නට සහයෝගය දක්වන්නට ඇත්තටම සිතේ ලොකු ආශාවක් තිබෙනවා. නමුත් ඔබ දන්නවා පසුගිය වසරේ මේ වගේ කාලයක් අපිට තියෙද්දි අපි උදව් කරන්න ගත්තාම ඒක සීමාවක් නැතුව ගියා. මොකද අල්ලපු ගෙදර උදව් කරද්දි මේ පැත්තේ ගෙදර අයත් කියනවා අපිටත් උදව් අවශ්‍යයි කියලා. අන්තිමට අපිට මම හිතන්නේ ලක්ෂ 7කටත් එහා මුදලක් වියදම් කරන්න වුණා මේ ජනතාවට වීර්ය ද්‍රව්‍ය ලබා දෙන්නට උත්සාහ කරලා. වීර්ය ද්‍රව්‍ය පාර්සල් අපි 800 ගාණක් ඒ ගිය අවුරුද්දේ
ඒ මාස කිහිපය තුළ ලබා දෙන්නට සිදු වුණා. මොකද ඒක ඇත්තටම බොහෝ දිනෙකට ඒ කාලෙත් අපහසු නිසා. නමුත් සමහර විට මේ කාලේ නම් ඔබට යම්කිසි විදිහකට රැකියාවල යෙදෙන්නට පුළුවන් අවස්ථාවලුත් තියෙනවා. නමුත් ජීවර ජනතාවට ඒක නැති වෙලා තිබෙනවා. ඒ නිසා යම්කිසි ආකාරයේ අපහසුතාවයක් තිබෙනවා නම් ගිය වසරේ වගේ අපි ඇත්තටම ඔබ ළඟට ඇවිල්ලා වියලි ද්‍රව්‍ය බෙදා දීමේ එහෙම සූදානමක් නැහැ. නමුත් කවුරු හරි ගෙදර Tamanට කන්නට දෙයක් නැතිව ආර්ථිකව අපහසුතාවයෙන් ඉන්නවා නම් පුළුවන් අවස්ථාවක පියතුමා ඇවිල්ලා මුණ ගැහිලා ඒ පිටිබඳව සඳහන් කරන්න. නැත්නම් දුරකථනයෙන් හරි අපි යම්කිසි දෙයක් කරන්න උත්සාහ කරනවා. මොකද ඇත්තටම පසුගිය සතියේ එක අම්මා කෙනෙක් මට කතා කරලා කිව්වා ෆාදර් දවස් දෙකක් කොස් කෑවා ඊළඟ දවස් දෙක කොස් ඇට කෑවා කියලා. ඉතින් ඒක හරි අමාරුයි. ඒක මම හිතන්නේ මටත් ලොකු දුකක් ඇති වුණා ඒ වෙලාවේ. මොකද ඒ අයට තිබිලා තියෙන්නේ කොස් විතරයි කණ්ඩ දවස් දෙකක් තිස්සේ කොස් කාලා තියෙනවා. දවස් දෙකක් කොස් ඇට කාලා තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒක බොරුවක් නෙමෙයි ඒක ඇත්තක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් ඒ අයට අපිට පුළුවන් ආකාරයට අපි උදව් කරන්න උත්සාහ කළා. ඉතින් ඒ නිසා බඩගින්නේ වේදනාවෙන් අපහසුතාවෙන් පෙළෙන්නට එපා. යම්කිසි ආකාරයකට උදව්වක් කරන්නට අපි උත්සාහ කරනවා. නමුත් අර මං කිව්වා වගේ විවෘතව ගොඩාක් තැන් වලට ගිහිල්ලා උදව් කරන්න අපාරුයි මේ අවස්ථාවේ. නමුත් එහෙම ලොකු අපහසුතාවයකින් මං කිව්වහම දැන් අපහසුතාවය හැමෝටම තියෙනවා. දැන් මම මෙහෙම කිව්වහම අද මම මේක කියද්දි ඕක මේක අහුම්කම් දෙන ඔබ ඔක්කොම හිතනවා අනේ මටත් අපහසුයි. නමුත් මං කියන අපහසුතාවය මං කිව්වනේ අර දවස් දෙකක් කොස් කාලා දවස් දෙකක් කොස් ඇට කාලා. එතකොට ඒ වගේ ලොකු අපහසුතාවයක් ඒ වගේ ලොකු අමාරුකමක් තියන අය ඉන්නවා නම් ඇත්තටම පියතුමාව දැනුවත් කරන්න අපි උත්සාහ කරමු යම්කිසි ආකාරයේ සහයෝගයක් ලබා දෙන්න. ඒ වගේම මේ වගේ වැඩ කටයුත්තකට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා යම්කිසි දායකත්වයක් දෙන්න කැමැත්තෙන් ඉන්න අය ඉන්නවා නම් ඒ අයට පුළුවන් පියතුමාව අමතලා යම්කිසි ආකාරයක උදව්වක් කරන්න. එතකොට මට තියෙන්නේ දෙක සම්බන්ධ කිරීමයි මට කරන්න තියෙන්නේ. අපි යම්කිසි වියලි ද්‍රව්‍ය පාර්සල් කීපයක් සූදානම් කරලා තිබෙනවා. අපිට අගරාදුගුරු හිමිපාණනුත් ඒ වගේ පාර්සල් කීපයක් එවලා තිබෙනවා. ඒ හැම දෙයක් එක්කම අපිට ලබා දෙන්න පුළුවන් කමක් තියෙවි. නමුත් අර මං කිව්වා වගේ ඒ අවශ්‍යතාවය අත්‍යවශ්‍යම අය ඒ සඳහා ඉල්ලුම් කරන්න. සමහර විට ඒ අත්‍යවශ්‍ය අය මේ දිව්‍ය පූජාව මේ විදිහට නරඹන්නේ නැති වෙන්නට පුළුවන්. මොකද ඒ අයට මේ පහසුකම් ඔක්කොම නැති වෙන්නට පුළුවන්. Facebook කරවක් ඒවා සම්බන්ධකම් නැති වෙන්න පුළුවන්. ඒ අය අසරණ තත්ත්වේ නිසා. ඒ නිසා මේක ඇහෙන ඔබ මේක බලන ඔබ දන්නවා නම් කවුරු හරි එහෙම ලොකු අසරණ තත්ත්වයකින් ඉන්නවා නම් ඒ වගේ මේ ඒකක නායකයන් ඒකක නායිකාවන් මම එයාගෙනුත් ඇහුවා සමහර අයගෙන්. ඉතින් එහෙම ලොකු අපහසුතාවයෙන් ඉන්න අය ඉන්නවා නම් අපිව දැනුවත් කරන්න පුළුවන් ආකාරයේ උදව්වක් කරන්නට අපි උත්සාහ කරනවා. වික්ෂා කරමු. අපි ආදර සහෝදරනි මේ මොහොතේ විශේෂයෙන් අපගේ මේ කාලය තුල අපි අත්දකින්නා පීඩාකාරී තත්වයන් වලින් අපිව නිදහස් කරන්නට කියලා ඉල්ලමින් අපි ආශා කරමු. ආදර දෙවී පියාණනි ලොව පුරා පැතිර යන කොරෝනා වසංගත රෝගී තත්වයේ තුල පීඩාවට පත්ව දුක් විඳින ලෝකවාසී ජනතාව වෙනුවෙන්ද අප රටවැසි ජනතාව වෙනුවෙන්ද විශේෂයෙන් අප මේ සංසංගයේ සෑම දෙනාගේද ජීවිත මෙම මාරාන්තික වදුරින් ආරක්ෂා කර රැකවල් කර ඔබ වහන්සේගේ පීතෘක සෙනෙහස තුල සුරක්ෂිත කරන මෙන් අපි බැගෑපත්වාද සිටිමු. එසේම දේව ආදරය දේව බලය නොතකා සීමිත මිනිස් බුද්ධියේ දුබලතාවන්ට වහල් වී අප සම පාපේ වහලුන්න ක්‍රියා කිරීම නිසා අද වෙනත් විදින වේදනාත්මක තත්වයන් වටහාගෙන අපගේ ආත්මාර්ථකාමී සුභෝභෝගී පරිභෝජන රටාව වෙනස් කරගෙන සහෝදරත්වයෙන් මානව දයාවෙන් හා දේව ප්‍රේමයෙන් අප ජීවිත සරසා ගන්නට අවැසි දිරිය හා මඟ පෙන්වීම අපට ලබා දුන මැනව. පාපේ වහලුන්ව දෙවිදුන් නොතකා කටයුතු කිරීමෙන් ලෝවැසි ජනතාව අත් කරගෙන තිබෙන විනාශය තේරුම්ගෙන ඔබ වහන්සේගේ පීතෘක සෙනෙහස වෙත නැවත හැරී එන්නට අවැසි ප්‍රඥාව අප සැමට දානය කළ මැනව. විශේෂයෙන් මෙම කාලවකවානුව තුළ මෙම කොරෝනා වසංගත රෝගී තත්ත්වය තුළ පීඩාවට පත්ව මරණීය භීතියෙන් පෙළෙන ලෝකවාසී සියලුම දෙනාද අනෙකුත් භාවික මෙන්ම අනෙකුත් අනතුරු නිසා පීඩාකාරී සියලු දෙනාමද රෝගයට ගොදුරු වී පීඩා විඳින්නන් වෙතද රෝගීන් සදා ප්‍රතිකාර කරන්නා වූ සෑම දෙනා වෙතද ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කරන්නා වූ සෑම දෙනා වෙතද ඔබ වහන්සේගේ දයානුකම්පිත හස්තය යොමු කළ මැනව. සුවසානය හා සිද්ධාහිරයද නිවැරදි තීන්දුව තීරණවලට එළඹීමට අවශ්‍ය දේව ආශිර්වාදය සියලුම දෙනාට දානය කළ මැනව.
ලෝකවාසී සැම වෙනුවෙන් නිති මැදහත් වන දේවම්මාගේ මැදහත් පීඨෙන්ද වසංගත රෝග ව්‍යාධි වලදී අප වෙනුවෙන් මැදහත් වන සුදෝ සෙබස්තියන් මුණුදුන්ගේ මැදහත් පීඨෙන්ද ලෝ මිදුම් කරුවාණන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ පීඨ ආරක්ෂාවෙන් මෙම කොරෝනා වසංගත රෝගී තත්ත්වයේ ලොවෙන් දුරු වේවා. මේ කීර්තිය අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ පීඨෙන්ම අපට ලැබේවා. නමෝ මරියනී ප්‍රේමසාද පුණ්‍යවාන් ස්වාමීන් වහන්සේ සීනාපේන ආශිර්වාදී වහන්සේ ඔබගේ සිකුසේ බලවත් ජේසුස් ආශිර්වාද දාවමි. සාන්ත මරියනී දේව මෑණියනි පාපි අපදේසා දරුත අපේ මානවයේ ආශා කරමු. ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. සර්ව බලධාරී වූ පියාණෝද පුත්‍රයාණෝද සුදාත්මයාණෝද ඔබ සියලු දෙනෙක්ම ආශිර්වාද කරන සේක්වා. යන්න ස්වාමීන් වහන්සේගේ සාමය රැගෙන යන්න. ඔබ අප පෙව්වා ඔබගේ සිරි සිරුරේ ඔබගේ සිරි දිව භෝජනේ ඔබගෙන් සමුගෙන යන්නට අවසර ඔබෙන් පතමු සමිදේ ඔබගෙන් සමුගෙන යන්නට අවසර ඔබෙන් පතමු සමිදේ ලෝකෙට බෙදනට ඔබගේ සාමි අප මට දැන් දෙන්නේ ඔබගේ සුභසේ ආශිර්වාදේ ඔබ මට පිදෙන්නේ. අපි සියලුම කියමු සාන්ත කුසලයේ අඩයාලමේ අපේ සතුරක් වෙන අප කරවා දේවා. අපගේ දිව්‍ය ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්පින් සාන්තගේ නාමයෙන් ජේසු. ජේසු පිටයි